තෙරුවන් සරණයි. සිත සැහැල්ලු කරගන්න. ධර්මයේ තුළ බොහෝ කාරණා ඔබ දැන් අවබෝධයෙන් දැනුමෙන් ඔබ දැනගත්තා. අපි ප්‍රායෝගික පැත්තට නැඹුරු වෙමු. අපි ධර්මයේ තුල දැනගත්ත කාරණා ප්‍රායෝගිකව අප තුළින් දකිමින් ප්‍රත්‍යක්ෂතාවයට පත්විය යුතුයි. ධර්මය කියන්නේ පොතක තියෙන දෙයක්වත් දැනුමක්වත් නෙමෙයි. ධර්මතාවය. එයයි පරම සත්‍යය. මේ ලෝකයේ ධර්මතාවය. අවබෝධ කරගන්නයි මේ සියලු කටයුතු කරන්නේ. මායාව අපි බාහිර ලෝකයේ ඇත්ත කරගෙන මේ සිත කියන අපිට මවල පෙන්නනවා. අපි සිත මායාවට හසු වෙලා ඉන්නේ. ඔබ ඒක දැන් දන්නවා. ඒ කල්යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත් සත්‍ය ඥානය. කෘත්‍ය ඥානය. ඒ අපේ ජීවිතය තුළින් ධර්මයයි ඔබයි යනු දෙදෙනෙක් වෙන්නේ නැහැ. ධර්මයේම පමණයි. ඒ ධර්මතාවය අපි දකින්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මේ සිත කියලා දෙයක් නැහැ. මේ පේන ලෝකේ මායාවක්. මේක චිත්ත සංඥා ලෝකයක්. මේක මැවෙන්නේ කොහොමද? අපි විනිවිද දකින්න ඕනේ. සත්‍ය නම් සිත කියලා දෙයක් නැත්තම් මේ කතා කරන්න හිතලා මේ විතක්ක ਵਿਚාර කළයි මේ වචී සංකාර එන්නේ. එහෙමනම් මේ අපේ ප්‍රපංච තුළින් වචී සංකාර තුළින් විතක්ක කළා මේ කතා කරන වචන සත්‍යක් නෙමෙයි. අපි කතා කරන කිසිම වචනයක් සත්‍යක් නෙමෙයි. අපි සත්‍ය දකිමු. ඒක හසු වෙන්නේ සිතුවිලි වලට නෙමෙයි. සිතුවිලි වලින් ඔබෙහි ඇති ඥානෙටයි. ඥානෙ කියන්නේ සිත නෙමෙයි. සිහියයි නුවණයි එකතු වුණු තැන ඥානයයි උපදින්නේ. අන්නේ ඥානෙ ඔබට උපදිනවා. ප්‍රායෝගික වෙන්න ඕනේ. සිත දකින්න ඕනේ. සිත සියුම්ව දකින ඒ විසිරෙන ස්වභාවය තුළ අපිට මේ හිත 100ට නුවණට හසුවන්නේ නැහැ. සිතුවිලි විසින් මේ සියල්ල සත්‍ය වහලයි තියෙන්නේ. හැම මොහොතෙම අපිට සිතක් උපදිනවා. සිතුවිල්ලක් එනවා. ඒ අරමුණත්
සිතක් කුමන වචන කිව්වත් අන්න ඒක දකින්න සිහිය ඕනේ. ඒ සඳහා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන කාය විවේකය ඇති කරගෙන බොහොම සිහිනුවණින් මේ කටයුත්තට එන්න ඕනි. සිත දකින ගමන යන්න ඕනි. සතර ඉරියව්වෙම මේ සිහිය පවතින්න ඕනි. ඒ සිහිය සමග නුවණ පවතින්න ඕනි. අතිශයින් සියුම් කාරණාවක් මේක. දැන් අපේ සිත දිහා බලමු. මෙතනදී අපි ඔබට වචනයෙන් මේ දැකීම, සත්‍ය දැකීම පෙන්වන්න වචන භාවිතා කරනවා. නමුත් ප්‍රායෝගික වෙන අවස්ථාවේදී ඔබ ප්‍රායෝගිකව අතර මේක හැම මොහොතෙම ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒ සත්‍ය ලෝකේ, ඒ සත්‍ය, ඒ කියන්නේ ලෝකේ මිදුණු ස්වභාවය යථාර්ථයක් බවට පත් කරගන්න ඕනි. ඒ සත්‍ය අපි සත්‍ය බවට පත් වෙන්න ඕනි. අපි මේ මායාව මිදෙන්න ඕනි. ඒ සඳහායි අප තුළට මේ ධර්මයේම බවට පත්වන්නේ. අප කියලා දෙයක් නැහැ. ධර්මයේම පමණයි කිව්වේ. මෙතනදී අප කතා කරාට නියඩියාව තුළයි මේ ගමන තියෙන්නේ. හුදකලාව නියඩියාව. බද්ධේක රත්න කියන තැන. බද්ධේක රත්න සූත්‍රය තුළ පැහැදිලි කරන කාරණාව. ඒකෝ හුදකලා රත්නෝ එක රත්නයක්. බද්ධේක රත්නෝ කියලා කියවේ. උත්තරීතර හුදකලාව කියලා. ඒකයි. මොහොතකට අපි අපේම සිත දිහා බලමු. බොවියකීව නම් ඔබගේ දැස් පියාගෙන සති කමටහනට මොහොතකට යමු. නිහඬව සිට ඔබගේම සිත දිහා සිය පවත්වන්න. සිතට අරමුණු එනවද මේ ద్వාර පහෙන් අර ඒ ద్వාර පහෙන් අර ඉබ්බගේ කතාව මෙතනදී කිංසුක සූම සූත්‍රේ චප්පන්නායක සූත්‍රය මේවා ඔබට අවබෝධයක් තියෙනවනම් ඊටම වැදගත්. ඉබ්බෙක්ගේ අඬු පහ එළියට එනකන් හිවලෙක් බලා සිටිනවා. ආවොත් දැහ ගන්නවා. ඉබ්බට සීයයි නුවණයි. ඉබ්බා අඬු එකක්වත් එළියට දාන්නේ නැහැ. මෙන්න මේ වගේ අපේ ආයතන පහෙන් අරමුණු එනවා. මොන ආයතනෙන්ද මේ ආයතන හයෙන්ම මනසත් එක්කම අරමුණු එන්නේ. අපි සිහිනුවන පවත්වනවා. අරමුණ
සිහියෙන් දකිනවා. අරමුණු ආවබව දකීමම සම්පජඤ්ඤයයි, සති සම්පජඤ්ඤයයි. සතිය සම්පජඤ්ඤය අරමුණ දකිනවා. සමතේ වඩන අවස්ථාවේදී සමාධියට සති සමාධිය ඇති කර ගැනීම කියන කාරණාවේදී මෙයමයි සිදුවන්නේ. ආනාපාන භාවනාවේදී ඔබ ආනාපාන භාවනා සූත්‍රයට ගියොත් මේති ප්‍රාණායාම නෙමෙයි ඉද බික්කවේ මේ ශාසනයේ. ඒ කියන්නේ ධර්මය දන්න කෙනා නාමයේ රූපය දකින්න ඕනි. දැන් මෙතනදී ප්‍රායෝගිකව ආනාපාන භාවනාවේ කමඨහනට ගියොත් ඔබේ හුස්මට හිත පිහිටවන්න ඕනේ. ඒ කියන්නේ හුස්ම යන්නේන දිහා බලා සිටින්න ඕනේ. හුස්මේ යන ආකාරයේ සිහිනුවන පවත්වන්න ඕනේ. තොලාග්‍රේ යම් මේ දැනෙන දැනීමත් ඒ දැනීම තොලාග්‍රේද එහෙමුණොත් ඒක බාහිරයි. හැබැයි ඒ බව තව ටිකක් හොඳට මේ ආස්වාස ප්‍රාස්වාසයට යවුනොත් ඒ දැනෙන්නේ සිතට. ඉතින් ධර්මයේ තුල පෙන්නනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමි සික්කති. ඒක පෙළ දහම අනුව ඔබට පේනවා. හැබැයි ප්‍රායෝගිකවත් මේ දීගං වාසසතෝ දීගං අසසාමීති රසං වාසසතෝ රසං වාසසාමීති කියලා කිව්වට ඒ දීග කොට කියලා ඒ මෙතනදී වැදගත් වෙන්නේ මේ දීර්ඝ හුස්ම ගන්න එකවත් පිට කරන එකවත් නෙමෙයි. හුස්මට මේ හුස්මේ ස්වභාවය දකිමින් එන ආකාරය දැකීමයි. සිහිනුවන පැවැත්වීමයි. එතන රූපය හඳුනා ගන්න අවස්ථාව වැදගත්. හුස්ම වදින තැන තමන්ට ප්‍රකට වෙන්න නම් ඒ ප්‍රකට වෙන තැන තමයි උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්ත බවට එන තැන. ඒ නිමිත්තක් තියෙනවා ඒක බාහිරයි. බාහිරේ අඳුන ගන්න අජ්ජත් බහිද්ද අන්ත දෙක. තන රූපේ අන්තේ. හුස්ම දැනෙන තැන. අපිට වැදගත් වෙන්නේ හුස්ම ඉහළට පහළට ගැනීම හිතලා කරන එකක් නෙමෙයි. ඒ ස්වභාවිකවම හුස්ම යන ආකාරය දිහා බලා සිටිනවා. තන නිමිත්තකට හිත විසිරෙන හැමතැනම විසිරෙන හිත මේ නිමිත්තට ඒකාග්‍ර වෙනවා. එතන සමතයක් තියෙන්නේ. හැබැයි ඒක විදර්ශනාවක් වෙනවා. එතන බාහිර රූපේ අන්තය කියලා දකින්න එක. ඒ තුල ඔබට පුළුවනි ඒ සිත පිහිටව ගැනීම, සිහිය නුවණ පවත්වා ගැනීම දියුණු කරගන්න. එතනත් ඔබට සිතට මේ දැනෙන තැනට එනකන් මේ සියුම්ම ඒ සිහිය පවත්වන්න ඕනේ. එතන සිතට දැනීම ඒ සිතට දැනෙන මේ හුස්ම යන ආකාරය සිතට දැනෙන තමන් හොඳට සිහිය පැවැත්වුවොත් තමන්ට දැනෙයි හුඟක් මේ ප්‍රායෝගිකව මේ සිහියට පවත්වාගෙන පුරුදුණු කෙනෙක්ට සමතේ වඩපු කෙනෙක්ට මෙතනදී ප්‍රකට වෙයි මේ තොලාග්‍රය කියලා. එතකොට ඒ ධර්මයේ තුල දකිනවා නම් ආනාපාන භාවනා සූත්‍රය ඒ තුල ඔබට අවබෝධයක් තියෙනවා නම් නාම රූප දෙක දකින ආකාරයේ මේ ආනාපාන සති භාවනාව තුළ ඔබට ප්‍රකට වෙයි.
මේ බාහිර කියලා. දීගං වා කියන තැන දීග ලෙස හුස්ම ආස්වාස. දීගං වා ආසසතෝ දීගං අසසාමිති පජානාති. දීගං වා පස්සසතෝ දීගං පස්සසාමිති පජානාති. ඉතින් මේ දීර්ඝව ආස්වාස කරන්නේ මේ දැන ගැනීම. රසං වා ආසසතෝ රසං අසසාමිති පජානාති. රසං වා පස්සසතෝ රසං පස්සසාමිති පජානාති. කෙටිව ආස්වාස කරන්නේ ප්‍රාස්වාස කරන්නේ සීනුවන පැවැත්වීම දැන ගැනීම කියන්නේ. තේ සබ්බ කාය පටිසංවේදී අසසිස්සාමි සික්කති. සබ්බ කාය පටිසංවේදී පස්සසිස්සාමි සික්කති කියන තැන. මේ තොලාග්‍රේ හුස්ම දැනෙන තැනට සිහිය පිටවන එක. ඉතින් අපි මේ සමතේ තුළ භාවනාවක් බවට පත් වෙනවා. මෙන්න මේ බාහිරේ කියලා සීනුවන දැකීම තුළ ඒ ධර්මයේ දන්න කෙනා බවට පත් වෙනවා. බාහිරාන්තේ රූපයාන්තේ නාමයාන්තේ මේ විදිහට දකින්න සීනුවනක් ඕනේ. මේක පරයන්කෙත් පුළුවන්. පරයන්කේ තමයි ඇත්තටම ආස්වාස ප්‍රාස්වාසයේ මනහකට අපට වැඩෙන්නේ. හැබැයි මේක දියුණු අවස්ථාවට එනකොට සතර ඉරියව්වෙම ඔබේ සිහිය අර අපි කිව්වේ සතිය අපේ ගෙදරයි කියලා. සිහිය පිට යනවා. සිතුවිලි යනවා. ඔබට සිහිය නුවණ තියෙනකොට ඔබ හුස්මට ගන්නවා. ඔබ නිතරම ඉන්නේ සති කමඨානේ. ඔබ නිතරම ඉන්නේ ඔබගේ සති කමඨාන. එහෙම වුණොත් මේ හුස්මට හිත ගන්නවා. ආස්වාස ප්‍රස්වාසයට හිත ගන්නවා. අසසති පස්සසති කියන තැනට. ඒතර ඔබ කටයුතු කරනවා. ගෙදර දොරේ වැඩ රැකියාව. ඒ හැම මොහොතේදීම ඔබට මේක පුරුදු වුණාම ඒ සිතුවිලි ඒ බාහිරට ගියාට නැවතත් ඔබ ඒ නිකරුණේ සිතට සිතුවිලි එන ඒක සබ්බපාපස්ස අකරණම් කියන තැන අකුසලයේ. එතනින් ඔබ කුසලයට එනවා. කුසලයට වඩෙනවා. කුසලස උපසම්පදාවට එනවා. කියන්නේ සති කමඨහනට එනවා. සිහියට එනවා. එතන කුසලස උපසම්පදාවට එනවා. තොර ඔබ නිතරම ඉන්නේ තමන්ගේ කමඨහනේ. ආස්වාස ප්‍රාස්වාස සිහිය තියාගෙන. ඔබ එදිනෙදා කටයුතු කරනකොට ආයිත යනවා පිට. ආයිත පිට ගියාට ඔබට සිහිය නුවණ එනවා. එතකොට ඔබ හුස්මට තියාගෙන ඉන්නවා. මේ මාර්ගයේ යන කෙනා සත්‍ය අවබෝධය කරා යන කෙනා ඇත්තටම කාටවත් මේක කී කරන එකක් නෙමෙයි. මුළු ජීවිතේම ඒ කියන්නේ තමන්ගේ මුළු ජීවිතේම වෙන්නේ ධර්මයේ. ධර්මතාවය දැකීම. තමන් රැකියාව කරන එක, තමන්ගේ කටයුතු කරන එක හැමදේම මොන දේ කරත් ධර්මයේ බාධාවක් වෙන්නේ නැහැ. ධර්මතාවය දකිනවා. ධර්මතාවය කියන්නේ මේ හිත විසිරෙන බව දකිනවා. හිතට අරමුණු එන යන ආකාරය දකිනවා. ශබ්දයක් එනවා. එක ශබ්ද සිතක් කියලා දකිනවා. මුලින් මේ අවබෝධය වැදගත්. මෙම් දැකීම වැදගත්. සිහිනුවන තියෙන්න ඕනේ කියන්නේ. මේක මුලින් ඔබට සිහිනුවන තියෙනවනම් ඒ ඔබට සිත පේන්න ගන්නවා. ඔබ හැම මොහොතෙම මේ සිතට ඕන විදිහට යනව නෙමෙයි. සිහිනුවනටයි එතකොට බලය එන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන තැනට එනවා. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මේ සත්‍ය දකින්න එක. ඒ කියන්නේ මේ සිත මායාවක් කියලා. සිතුවිලි මායාවක් ඒක සිතුවිලි මායාවක් සිතුවිලි අපිව රවට්ටනවා කියලා අන්‍ය අවබෝධය තමයි සද්ධාව කියන්නේ. ඉන්ද්‍රිය ධර්ම වල සද්ධා සති ඔබ දන්නවනේ. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා.
අපි මෙතන සද්ධාව සත්‍ය දකින්න එක. ඒ කියන්නේ සිතුවිලි දකින්න එක. ඒකේ මායාවක් කියලා එයා දන්නවා. ඒක නිසා ඒකට රැවටෙන්න කැමති වෙන්නේ නැහැ. ධර්මයේ දන්න කෙනා සිතුවිලි බොරුවක් මායාවක් කියලා ඒ ධර්මයේ දන්න කෙනා දන්නවා. ඒතකොට ධර්මයේ දන්න කෙනාට තමයි ඉද භික්කවේ වික්කු මේ ශාසනය එක්කෙනා යා. එයාට තමයි බුද්ධ ශාසනය හම්බ වෙන්නේ. බුද්ධ ශාසනය කියන්නේ මේ අපේ සිතේ තියෙන්නේ සකස් වෙන්නේ. බුද්ධ කියන්නේ අපි කියුවා අපි දැන් දකින්න යන්නේ සිතුවිලි නැති මොහොත. සිතුවිලි නැති මොහොත තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. දැන් සිතුවිලි නැති මොහොත දකින්න තමයි බුද්ධ ශාසනයේ අපේ බුද්ධ භාවයට ඒ දකින්න. ඒ තමයි අපේ මාණික්කය. අපි යන්නේ බුද්ධං සරණං. ඒතර බුද්ධං සරණං කියන්නේ අපි යන්නේ මේ සිතුවිලි නැති සත්‍ය තමයි අපේ සරණ තියෙන්නේ. ඒතකොට සත්‍ය සරණ යන්නේ. ඒතකොට එතනට යන්න තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒතකොට අපේ මුළු ජීවිතේම පරිත්‍යාගයක් තියෙනවා. මේ බුද්ධ ස්වභාවයට තමයි අපි දැන් යථාර්ථයේ බුද්ධ ස්වභාවය කියලා දන්නවා. ඒකට අපි දන්නවා බුද්ධ ස්වභාවය කියන්නේ මේ සිතුවිලි නැති ස්වභාවය තමයි යථාර්ථය කියලා. ඒතකොට ඒ බුද්ධං සරණං යන්නේ සිතුවිලි නැති ස්වභාවය සරණ යන්නේ. සිතුවිලි වලට නොරවටෙන්නයි හැමතිස්සෙම බලන්නේ. සිතුවිලි මායාවක් කියලා දකින්න හැම මොහොතෙම. සිතුවිලි අපි අදන් යන දිහා අපි බලන් ඉන්න සීනුවනේ. සිතුවිලි කරන දේවල් සිතුවිලි අපි අදගෙන යනවා. දැන් ඒ ශබ්දයට අපේ සිතට රාගයක් ඇති වුණොත් ඇලුනොත් සද්ද ප්‍රකට වුණොත් සත්‍ය වුණොත් අපි ඒ පැත්තට ඇදගෙන යනවා. ඒතකොට තමයි ඔබට කිං සුඛසෝම සූත්‍රය හොඳට පෙන්නනවා. ඉතින් ඒවා අවබෝධයක් තියෙන කෙනාට තේරෙනවා මේ සත්තු 6 දෙනෙක් වලිගහයක් ගැට ගාලා එක සතෙක් එක පැත්තට වේ අදිනකොට ඒ පැත්තට අනිත් සත්තු ටික ඇදගෙන යනවා. ඒ වගේ අපේ ආයතන 6 මේ ඇස කන දිව නාසය කය මන දැන් ශබ්දයට සෝත විඥානේ ඒ කන සෝත ආයතනේ ඇදගෙන යනවා. එතන අනිත් ආයතන ටිකත් ඇදගෙන ඔබ සින්දුව ඇහෙන තැනට යනවා. එතකොට ප්‍රකට වෙන්නේ ශබ්දේ. එතකොට අනිත් ආයතනත් ඒ දේ කරනවා. දැන් වර්ණ ආයතනේ දැන් චක්කු විඥානේ. එතකොට අරමුණක් යනකොට ඇස කියන ආයතනේ අනිත් ආයතන ටික සේරම කය මන ඔය අනිත් ආයතන ටිකත් අදගෙන ඒ වර්ණේ තියෙන තැනට යනවා. මලක් නම් මල බලන්න යනවා. ටීවී එකේ මොන හරි දැන් ලස්සන දෙයක් තමයි ඒක බලන්න යනවා. එතකොට මේ වගේ ඒ තමන්ගේ හිත ගත්ත නිමිත්ත අරමුණ ඒ ප්‍රකට වෙනවනම් බාහිර සත්‍ය වෙනවනම් සිතට බලය තියෙනවනම් මේ සිහිනුවනට බලය නැත්තම් මාර්ගය නෑ. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයේ ගිලිහෙනවා. එතකොට හිත පිට යන අවස්ථාව. එතකොට එයා යනවා ඒ ශබ්දේ හොයාගෙන එහෙම නැත්නම් ඒ වර්ණසේ ඇස කියන ආයතන නම් ප්‍රකට වර්ණේ නම් වර්ණේ හොයාගෙන යනවා. ශබ්දේ නම් ශබ්දේ හොයාගෙන යනවා. එතකොට ඒ ප්‍රකට වෙන ඒ ගන්ධය නම් ඒ සුවඳ හොයාගෙන යනවා. රස නම් ඒ කෑම හොයාගෙන යනවා. මෙන්න මේ විදිහට අපේ ආයතන ටික අපි ඇදගෙන යනවා. එතකොට මේක දකින්න ඕනි සිහිනුවණයි. සිහියි නුවණයි. එතන තමයි ඥානය කියන්නේ. ඒ කියන්නේ සිත නෙමෙයි. සිතුවිලි මෙහෙම ඇදගෙන යන බව. දකින්නේ සත්‍ය ඥානෙ. මේක ඊටාම වැදගත්. මේ ප්‍රායෝගිකව ඔබ පුහුණු වෙන්න ඕනේ. මේක බොහොම පරිස්සමින් මේ ගොඩාක් ඔබට මේ විදිහට අපිට පැහැදිලි කරන්න තියෙනවා. මාර්ගය තුල කටයුතු කරනකොට එතන දකින ආකාරය සබ්බාස සූත්‍රයේ පෙන්වන ආකාරය ඊටාම වැදගත්. ඒ දර්ශනයේ තියෙන කෙනා මේ මුලින් ඒ දර්ශනයෙන් තමයි එයාගේ මිත්‍යා දෘෂ්ටිය බිඳ වැටෙන්නේ. එතකන් ඉන්නේ බාහිර ඇත්ත වෙලා රූපේ ඇත්ත කරගෙන. ඒ බාහිර ඇත්ත වෙලා රූපේ ඇත්ත කරගත්ත කෙනාට මාර්ගයක් නැහැ. එයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ. ඉතින් ඒක දකින්නේ සත්‍ය ධර්මයේ එයාට පරතෝගෝසේ සුතවත්තාර භාවයේ එහෙම නැත්නම් කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසාධනක ධර්මයේ ඒක වැදගත්.
ඔබ දැන් ධර්මයේ දන්නවා. බාහිර ඇත්තක් නොවන බව දන්නවා. සිතුවිලි ඇත්තක් නොවන බව දකිනවා. ඔබ දකිනවා මේක අකුසලයේ කියලා. ඔබ දන්නවා කුසලයේ කුමක්ද කියලා. ඔබ දන්නවා කුසලයේ කියන්නේ සිතුවිලි වලින් මිදෙන එක කියලා. සත්‍ය දකින එක කිව්වේ සිතුවිලි මායාව දකින එක. සිතට එන අරමුණ සිහිය පවත්වන්න ඕනි. ඒක දකින්න. එතනයි එයාට සචිත්ත පරියෝද්දපණං සිත දමනය කරගන්නේ. සිත එන අරමුණ දකින්න ඕනි. සීනවන පවත්වන්න ඕනි. ඒතර ඒක වැඩෙන එකක්. ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන්නේ ඒකයි. එතකොට මේ තමයි ඔබ දන්නවා සියලු බුදුරුන්ගේ අනුශාසනා. ඒ තම බුද්ධ අනුශාසනා. ඒ බුද්ධ කියලා කියන්නේ මේ ධර්මයේ මෙන්න මේ ස්වභාවය ඔබට ප්‍රත්‍යක්ෂ නම් මේ ස්වභාවයට ඔබපත් වෙන්න ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්නනේ මේ පුහුණු වෙන්නේ. දැන් එතකොට ඒ ප්‍රත්‍යක්ෂතාවයටපත් වුණු අය ඒ බුද්ධ ස්වභාවයටපත් වුණු අය එහාගේ පණිවිඩයයි මේක ධර්මයේ සත්‍ය ධර්මයේ දකින්න. බුද්ධ කියන්නේ මැටි රූපයකට නෙමෙයි. බුද්ධ කියන්නේ මේ ලෝකයේ තියෙන පරම සත්‍යතාවය. ඒ ස්වභාවයටපත් වෙන්නයි ඔබත් යන්නේ. ඒක නිසා තමයි බොහෝ අයට මේ ධර්මයේ පැහැදිලි නැහැ. ඒක කොහේට තාම ධර්මය අවබෝධ නැති නිසායි ඒ ගැන අවබෝධයක් නැහැ. ඉතින් මෙතන සත්‍ය ධර්මය නම් එයමයි. දකින්න සීනුවනේ. මෙතන දැන් ඔබ අරමුණ දකිනවා. සිහිනුවන පවත්වනවා. සිත දුවනව බලන් ඉන්නවා. සිතුවිලි එනවා යනවා. අරමුණු එනවා ඒ කියන්නේ යනවා. දැන් ඔබට සිතක් පහළ වෙනවා. එක ශබ්ද සිතක්. ඊගාමොත තව සිතක් එනවා. ඒක අතීතයේ සිහි වෙනවා. ඒක මනෝවිඤ්ඤාණ සිතක් මනෝද්වාරයෙන් එන්නේ. අතන ශබ්ද සිතක් නම් ඒක සෝතේ හරහා එන්නේ. සෝත විඤ්ඤාණ සිතක්. මෙන්න මේ හඳුනා ගැනීම සිහිය පැවැත්වීම. මේ ద్వාර 6 ගැන සිහියෙන් ඉන්න එක. මාර්ගයේ යන කෙනාගේ ඇත්තටම ඒක තමයි එකනාගේ කටයුත්ත. එයා යුද්ධයක් කරනවා. ඒ යුද්ධය තමයි මේ ආයතන 6 හරහා අසකන දිවනාසය කය මන කියන. එන අරමුණුත් එක්ක. ඒ අරමුණු සිත ඇත්ත කරලා මායාවට රැවටෙන්නේ නැතුව ඉන්න එක තමයි යුද්ධේ. මායාවෙන් මිදීම. කොයි තරම්ද ඔබ මේ සිතට එන අරමුණු වලින් සත්‍ය දැකලා මිදෙන්නේ? ඒ තරම්මයි ඔබේ දියුණුව තියෙන්නේ. නියඩිතාවය ඒ බාහිර නියඩිතාවය මුලදී ඔබට වැදගත්. හැබැයි ආධ්‍යාත්මිකව ඔබ මේ විදිහට සිත දකින්න එනේන අරමුණු දකින්න එක සීනුවන වැඩෙන එක සීනුවන වැඩෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. සද්ධාමේ සත්‍යසිත එන අරමුණ මායාව සත්‍ය දකින්න එක සද්ධාව. එකට ගන්න වීරිය එන අරමුණු දකින්න වීරියක් ඕනේ. ඒ වීරියෙන් අරමුණු දකින්නකොට සතිය ඔබේ සිත ඇතුලේ සත්‍ය දකින්න සතියක් පිහිටනවා. එනේන අරමුණු වැඩියෙන් පේන ගන්නවා. මුලින් විසිරෙනවා. එකක් දෙකක් දකින්නකොට තව 10ක් විතර විසිරෙනවා. නමුත් ඔබ පුරුදු කරන්න ඕනේ. ඔබට වෙන ගමනක් නැහැ. ඒකායන මාර්ගයේ මෙයයි. ඒකායන මග්ගෝ අයම් භික්ඛවේ බුදුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිවැරදිව මේ ප්‍රතිපදාවට එන්න ඕනි. ඉතින් ප්‍රතිපදාව තමයි ඔබව මාර්ගය තුල මේ සත්‍ය කරා ගෙනියන්නේ. ඒ වැදගත් වෙනවා. ඉතින් මෙතනදී ඔබ සිහියෙන් මේ සිතට එන අරමුණු දකින්න එක ඒ දකින්නකොට මේ අරමුණ පස්සේ සිත දුවන්නේ නැහැ.
ප්‍රපංච කරන්නේ මඤ්ඤණාව නවතිනවා. හැබැයි ඒ සිතුවිලි ප්‍රකට වෙනවා නම් ඒ කියන්නේ Tamanට සිහිනුවන ප්‍රකට වෙන්නේ නැත්තම් ඒ කියන්නේ ධර්ම මාර්ගයෙන් ඇහිරෙනවා. නිවන වැහෙන ධර්ම වෙනවා. විචිකිච්ඡාව වෙනවා. එතන උද්ධච්ච කුක්කුච්ච වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච පංච නිවර්ණ. හැබැයි සිතුවිලි ඔබ වැදගෙන අනේකයි ඒකේ තේරුම. සිතුවිලි වැදගෙන යනවා. කියන්නේ සිතට ඕන විදිහට යනවා. සිතට ඕන විදිහට ගියාට ඔබට කවදාවත් සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. සිත කියන්නේ සත්‍යයක් නෙමෙයි. ඒ හැම අරමුණක්ම දැක්කොත් ඔබට පෙයි ওই බාහිර තියනවා කියලා හිතන ඔබ දැන් ධර්මයේ දන්නවා නම් දන්නවා බාහිර එහෙම දෙයක් නැහැ. සේරම ඒ ධර්මයේ ඊටාම වැදගත් මේ දර්ශනේ බුද්ධ දර්ශනේ නොදන්න කෙනෙකුට මේ විදිහට සිත දැකලා සීනුවන පවත්වන්න බෑ. බුද්ධ දර්ශනය තමයි මෙතනදී ඇත්තටම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ බාහිර ඇත්තක් නොවන බව දකින එක. එහෙම දකින්න නැති කෙනාට ධර්ම මාර්ගයක් නැහැ. රූපේ ඇත්ත කරගත්ත කෙනාට ධර්ම මාර්ගයක් නැහැ. මේක ඔබට මේක අතර විශ්වාසයට වැඩිය ඔබ මේක ඔබගේම අභ්‍යන්තරයෙන්ම ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. ඒක මහා දියුණුවක්. මේ සිතුවිලි තමයි කියන්නේ පොත් කියලා බාහිර පොත මේසේ ඇඳ හැම එකම. නමුත් ඒවා සම්මුති ප්‍රඥප්ති. එහෙම දෙයක් බාහිර නැහැ. හතර මහා භූත කියලා ගත්තත් ඒ අපිට ඒවා පේන්නේ නැහැ. හතර මහා භූත කියන්නේ සකස් වෙනවා. සකස් වෙන එක අපි බාහිර මැටි ටික අපිට පේන්නේ නැහැ. බාහිර පඨවි ආපෝ තේජෝ වායු පේන්නේ නැහැ. අපි රැවටිලා ඉන්නේ. එහෙම අපි ඔය හිතන එකක්වත් බාහිර නැහැ. මෙන්න මේ සිතට තව රැවටෙන එක තේරුමක් නැහැ. සිත කියන එකේ තේරුම සිත කියන්නේ හැමතිස්සෙම තියෙනවා කියලා. සිත කියන්නේ හැම මොහොතෙම තියෙනවා. මේ දරුවා ඉන්නවා, ගේ තියෙනවා, ඇඳ තියෙනවා, ඉර තියෙනවා, හඳ තියෙනවා මේ සිත කියන එක. නමුත් මේ ධර්මයේ අවබෝධ කරගත්ත කෙනා, ධර්මයේ දැනගත්ත කෙනා, කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩය දකිනවා. එහෙම දෙයක් නැති බව. රූපේ සත්‍යක් නොවන බව. රූපේ කියන්නේ බාහිර සත්‍යක් නොවන බව. අන්නේ කෙනා ධර්මයේ දකින්නේ. ධර්මයේ ධර්මතාවයේ දකින්න එක සීනුවන අවශ්‍යයි. සීහයි නුවණයි. එතකොට මෙතන ඉන්ද්‍රිය ධර්ම සද්ධා මේ සත්‍ය දකින්න එක වීරිය මේ සිතට එන අරමුණු ඒ අරමුණ එනකොට සද්ධා සත්‍ය දකින්න එක වීරිය අරමුණු දකින්න ගන්න වීරිය ඒ සත්‍ය බව දකින්න සත්‍ය දැන් ඔබ සිතුවිලි වලට රැවටිලා යන ගමන අඩු වෙනවා. සිතුවිලි වලින් මිදිලා යන ගමන වැඩි වෙනවා. ඒක තමයි සතියට එනවා කියන්නේ. ඒත් සිතුවිලි හැම මොහොතෙම දකින්නවා නම් මිදි යනවා. දැන් සිතුවිලි වලට රැවටෙන්නේ නැහැ කියන එකනේ තේරුම. ඒතර ඔය සම්මුති නාම කියන්නේ සිතුවිලි. ඔය මොන හරි ඔය සිතුවිල්ලක් තමයි හැමතිස්සෙම තියෙන්නේ. මේසයක්, පුටුවක්, ඇඳක් විතරක් නෙමෙයි. හැම මොහොතෙම අරමුණ දිහා බැලුවොත් අරමුණ සිතුවිල්ලක්. ඒ කියන්නේ මේ ద్వාර හයෙන් එන අරමුණ සිතුවිල්ලක්. ඒක මායාවක්. ඒක සත්‍යක් නෙමෙයි. ඒක දකින්න. ඒ කියන්නේ ඒක තමන් දැනගන්න එකක් තියෙන්නේ. ඒක ප්‍රතික්ෂේප කරනවට වැඩිය තමන් සිතවිල්ලක් ඇතිවිච්ච බව දැනගන්නවා සිහියෙන්. නුවණින් දැනගන්නවා ඒ සිතුවිල්ල ඇති වෙලා නැති වුණා කියලා. ඒ සිතුවිල්ලට ඇත්ත වෙලා එයා ඒකේ තව සිතුවිලි පැටව ගහන්නේ. ඇත්ත වචනෙම කිව්වොත් ඒක. කියන්නේ සිතුවිල්ල ප්‍රපංච කරන්නේ. මඤ්ඤණා කරන්නේ. අරමුණ පස්සේ යන්නේ නැහැ. අරමුණ එතනින් ඇති වුණා නැති වුණා. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. භවිස්සති. එතනින් ඇති වුණා නැති වුණා. ඉතින් මේ ගමන යන්න ඕනේ දැක මිදි යන ගමන. දැක මිදි යන ගමන. දැන් ඔබ ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕනේ. මේ ප්‍රතිපදාව ඊටම වැදගත්.
ඔබ දැන් පුහුණු වෙන්න ඕනේ ඒක. එතන ඔබට දැන් අරමුණක් එනකොට සද්දයක් එනකොට ඔබට දැන් ඇස් දෙකට වර්ණ එනකොට ගඳ සුවඳ එනකොට උණුසුම සීතල එනකොට පහස සුවය මෙතනදී ඔබට ගොඩක් දේවල් දැනෙනවා. ඒ සේරම ඔබ සිතුවිලි කියලා දකින්න ඕනේ. ඒක මායාව කියලා දකින්න ඕනේ. සිතුවිලි මවන මායාව ඔබ සතර සතිපට්ඨානය තුළ පෙන්වන කාරණා. වේදනාවක් එනකොට ඒ චිත්තානුපස්සනාවේදී වේදනානුපස්සනාවේදී කායානුපස්සනාවේදී එකම කතාවක් මේ මුළු ගමනම සත්‍තිස් බෝධිපාශික ධර්මම මේ බෝධිය කරා ගෙනියන්නේ බෝධි අංග. ඒ සම්බෝධිය කියන්නේ මේ සිතුවිලි නැති බද්ධේකෝ රත්න කියන්නේ ශුන්්‍යත චේතෝ විමුක්තිය කරා ගෙනියන්නේ. මේ චිත්ත විමුක්තිය කරා ගෙනියන්නේ. මේක ප්‍රත්‍යක්ෂ මේක ඇත්තක් ප්‍රායෝගික එකක්. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේක සිද්ධ වෙනවා. මේක අපිට ප්‍රත්‍යක්ෂයි. අපි මේක පුහුණු වෙනවා. අපි මේක දිගින් දිගට සෑහෙන කාලයක් පුහුණු වෙලා අපි සෑහෙන කාලයක් මේකේ අත්දැකීම් ලබනවා. අපි දන්නවා මේ සිත මිදෙනවා. ඒකේ ලොකු ප්‍රත්‍යක්ෂතාවයකටපත් වෙනාට පස්සේ අපි තව කෙනෙකුට මේක කියන්න ගියේ. අපි විවිධාකාර විදිහට ඒ සමාජය තුළ තියෙන අද සමාජයේ ප්‍රකට වෙලා තියෙන මේ භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරන ඒ කමඨහන් විදියට ওই සිත දකින්න ප්‍රතිපදා අපි කලින් දේශනාවල පෙන්නුවා හැම දෙයක්ම අපි අත්හැරියේ නෑ හැම දෙයක්ම පුහුණු වුණා. අවසානයේ අපිට තේරුණා ඒ හැම දෙයකින්ම අපි ඉගෙන ගත්ත යම්කිසි දේවල් අත්දැකීම් බහුල වුණා. ඒ තුළ අපි සමතේ සිහිය වැඩෙන එක ඒ හැම දෙයක්ම සමාධියට හැම දෙයක්ම අප තුළ ප්‍රකට ඒ දක්ෂතාවය තුළ අපි මේ සියල්ල ඇත්තට ඔබට මෙහෙම නොකියුවත් මේ ඔබට කියන වචන මේ හැම දෙයක්ම පැහැදිලි කරනකොට තව ඉදිරියේදී ඔබට දිගින් දිගට තේරෙවි මේ සත්‍යයි මේ සත්‍ය යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් ප්‍රත්‍යක්ෂ වුණොත් ඔහුට සැකයක් නැහැ තව කෙනෙකුට කියන්න පුළුවන්. ඔබටත් ඒක දැනේ. ඔබට සිතුවිලි වලින් මිදෙනවා දැනේ. හැම තැනම මේ ධර්මයේ තුල ප්‍රායෝගික පැත්තට එන්න ඕනේ. මේ ආනාපාන භාවනාව අත්තරින්න ඒකත් අපිට අත්තරින්න ඕන අවශ්‍යතාවයක් නැහැ. අපි ඒ තුළ ධර්මය දැක්කා. අපි ධර්මය දකිනවා. මේ බාහිර රූපේ අන්තයට හිත සීමා වෙන එක ඒකත් දියුණුවක්. ඒක මේ තමන්ගේ සිත පැත්ත දකින්න එක පරයන්කෙන් මේක ගොඩක් දකින්න පුළුවන්. ඒතකොට තමන්ට දැනෙනවා ඒ සිත බාහිරට ඒ ආස්වාස ප්‍රාස්වාසයේ ඒක සිත කියන එක දැනෙනවා. ආස්වාස ප්‍රාස්වාසයේ නාමයන්තයට ඒ බාහිරාන්තයේ මිදෙන එක තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ තුල ඔබට දැනෙනවා මේ වචන වලින් ධර්මය තුල පෙන්නනවානේ සෛද්ධාන්තික ප්‍රීතිපටි සංවේදී අස්ස සිස්සාම සික්කති ප්‍රීතිපටි සංවේදී පස්ස සිස්සාම සික්කති සුඛපටි සංවේදී අස්ස සිස්සාම සික්කති සුඛපටි සංවේදී පස්ස සිස්සාම සික්කති චිත්ත සංකාර දැන් මේ වචන කිව්වේ නැතත් මේ හුස්ම දිහා බලන් ඉන්නකොට ඔබට දැනෙනවා මේ රූපේ අන්තේ බාහිරාන්තේ තවත් හොඳට මේ හුස්මට සිහිය පිහිටවගෙන ඉන්නකොට ඔබට හුස්ම නොදැනෙන තැනටම එනවා. ඒ නොදැනෙන තැනට එනකොට ලොකු දියුණුවක් තියෙනවා. හැබැයි ඒත් එක්ක ඔබට දැනෙන සෑහලුව, දැනෙන සුවය ඒව තමයි මේ වචනවල තියෙන්නේ. මේ සුඛය කියන්නේ මුළු ශරීරෙටම දැනෙනවා මේක. හිත විසිරෙන්නේ කලබල නැහැ. හිත තැම්පත් වෙනවා. කියන්නේ මේ ගති ස්වභාවයක් එනවා ඔබට. මෙතන අපි සිත කියලා වතා කරාට එහෙම දෙයක් නෙමෙයි. මෙතන ඒ ආස්වාස ප්‍රාස්වාසයට සිහිය පිටවලා ඒ ධර්මයේ දකිනකොට මහා දියුණුවක් එනවා. ඒ හිත විසිරෙනවනේ අරමුණු. දැන් මේ ආස්වාස ප්‍රාස්වාසයට හිත හීලා වෙනවා. කියන්නේ සිතුවිලි ගලන්නේ සිතුවිලි වද දෙන්නේ සිතුවිලි අඩු වෙනවා ඝනත්වයේ. සිතුවිලි ඝනත්වය අඩු වෙන විතරක් නෙමෙයි. මෙතන මේ සිත එකම අර නිමිත්තට ගැට ගැහෙන්නේ. ඒක නිසා ඒක සමත නිමිත්තක් වෙනවා. නමුත් එතන ධර්මයේ දකිනවා නම් එතන රූපයන්තයේ දකිනවා නම්
මේ සිත නොදැනෙන තැනට එනකොට නාමයේ සිතාන්තය දකිනාන ආස්වාස ප්‍රාස්වාසයේ නොදැනෙන තැනට එනකොට ඒ සිත ඒ සිවුම් වෙවි යනකොට ඒක චිත්ත ස්වභාවයට දකිනවා. ඒ චිත්ත ස්වභාවයට ඔබ දකිනකොට තමයි ඒ චිත්ත සංඛාර පටිසංවේදී කියන තැනට එන්නේ. චිත්ත සංඛාර පටිසංවේදී අසසිස්සාම සික්කති. චිත්ත සංඛාර පටිසංවේදී පසසිස්සාම සික්කති කියන එකට එන්නේ. ඒ ආස්වාස ප්‍රාස්වාස සිහිය පවත්වාගෙන ඉන්නකොට ඔබට ඒක දකින්න ලැබෙනවා. ඒ වගේමයි ඒ කයට දැනෙන සැහැල්ලුව, කයට ලොකු සුඛයක් සැහැල්ලුවක් දැනෙනවා. ඒක අර සිතුවිලි වල ඝනත්වයේ නැති වෙනකොට සිතුවිලි වල තියෙන ගින්න නිවීමයි ප්‍රීතිය කියන්නේ. එතන දැනෙනවා ඔබට ඒක. ඒක ප්‍රායෝගිකයි. ඒ වගේම තමයි මේ කයටත් ඒ සුඛය කියන එක වචනෙන් මෙහෙම අපිට කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ලුණු රහ වගේ ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. පහස් අමුත් ඒ දැනන ඒ සුවය ඒක මේ සිතුවිලි වල ගින්නෙන් මිදුණු අර සාන්ත සුවය ඔබට දැනෙන එකක්. ඒක මේ අපිට කියන්න වෙන්නේ සුඛය කියලාම තමයි. තොර චිත්ත සංකාර ප්‍රසංගිත කියන මේ සිවුම් වෙලා ආස්වාස ප්‍රාස්වාසයේ මේ චිත්ත ස්වභාවය තුල දැනෙනවා. බාහිරට ගොරෝසු ස්වභාවයෙන් මිදෙනවා. අර ප්‍රවේකද ප්‍රීසුකු සුකුම සත්‍ය සංඥාව සමාධි ප්‍රීසුකු සුකුම සත්‍ය සංඥාව පැත්තට එනවා. එතන ඊටාම දිනු පැත්තකට මේ සුකුම වෙනවා සංඥාව. සත්‍ය සංඥාව කියන්නේ මේ සිතේ මේක තවත් ගැඹුරුයි මේක. අර කාම මේ අර ඇලෙන ගැටෙන සිතුවිලි ඔස්සේ යන සිත මිදෙනවා. මිදිලා ආස්වාස ප්‍රාස්වාසයටම පිටලා තැන තමයි සත්‍ය සංඥාව කියන්නේ. එතන සුකුම ස්වභාවය සුකුම වෙවි යනවා. සියුම් වෙවි යනවා ආස්වාස ප්‍රාස්වාසය. එතන වචන වලින් සෛද්ධාන්තිකව අපිට කියන්න වෙන්නේ ඒ විදිහට. නමුත් මේ ඔබට ප්‍රායෝගිකවම මේක දැනෙනවා. මේක නොදැනෙන තැනටම එනවා. එතකොට තමයි පස්සම්බයං චිත්ත සංකාරං අසසිසාමි පසසිසාමි. එතකොට කියන්නේ දැන් සබ්බකාය පටිසංවේදී අසසිසාමි පසසිසාමි කිව්වේ මුල් අවස්ථාවේ තොලාග්‍රේට හුස්ම පිටන තැන. එතකොට ඊට පස්සේ එතනින් මිදලා චිත්ත සංකාරම් පටිසංවේදී කියන තැනට එනවා අසසිසාම පසසිසාමි. එතකොට එන්නේ නාමයන්තයට එන්නේ. දැන් නාම රූප පරිච්ඡේදයක් මෙතන තියෙන්නේ. ඒකම තමයි ඊට පස්සේ පස්සම්බයං චිත්ත සංකාරම් කියන්නේ සිතම බව දකිනවා මේ. එතකොට මේ නිමිත්ත දැන් අපි දැන් සිත විසිරෙන්නේ නැහනේ. දැන් විසිරෙන්නේ නැහැ. දැන් සිහිනවන පවත්වාගෙන එන්නේ නේන. මේ ආස්වාස ප්‍රාස්වාසයට පිහිටන්නේ. ආස්වාස ප්‍රාස්වාසයට පිහිටන කියන්නේ දැන් සිතුවිලි ආවනම් ආස්වාස ප්‍රාස්වාසයෙන් මිදෙනවා. ඒ පස්සේ ගොරෝසු පැත්තට යනවා. නමුත් ගොරෝසු පැත්තට යන්නේ නැහැ ආස්වාස ප්‍රාස්වාසයටම තමයි නිමිත්ත. ඒ නිමිත්ත තමයි ආස්වාස ප්‍රාස්වාසය තමයි. එතකොට මේ එන අරමුණ එකම අරමුණක් තමයි දිගින් දිගටම එන්නේ. ඒ කියන්නේ එකම අරමුණ පිහිටනව නෙමෙයි එකම අරමුණ නැවත සියුම් වෙවි යනවා. ඒකයි ආස්වාස ප්‍රාස්වාසයේ අරමුණ. ඒක සිහිනුවන පවත්වනවා ඒකට. ඒකයි ඥානෙ දිනුනේ. මේක ඔබ අපි කියන එකද ඔබ බොහොම පරිස්සමින් ඔබ බලන්නේ කියන එක අපි කියන එකම ඔබ පුළුවන් නම් ඒකම ඔබ ගන්න. ඔබ මහා භාග්‍යවන්තයි. මේ සත්‍ය ධර්මයේ මේ ඔබට සිද්ධ වෙනවා ප්‍රායෝගික පැත්තම. එතකොට මෙතන ප්‍රායෝගික පැත්ත සරලව කියනවා නම් ආස්වාස ප්‍රාස්වාසයේම සියුම් වෙවි නොදැනෙන තැනටයි ඔය යන්නේ. ඒකේ බාහිරින් මිදලා සිත පැත්තෙන් මිදි යනවා. එතනදී තමයි ඔය ඔබට එතන දකින්න ලැබෙනවා මේ සිතාන්තයට ඒ සිතාන්තෙම ඒ කියන්නේ ඔබටම ප්‍රකට වෙනවා. ඔබටම ප්‍රකට වෙනවා මේ රූපයන්තයෙන් මිදලා මේ නාමයන්තය කියන එක ප්‍රකට වෙනවා මේ පස්සම්බයං කියන තැන. පස්සම්බයං පස්සම්බයං කාය සංකාරම් කිව්වේ බාහිරාන්තේ. පස්සම්බයං චිත්ත සංකාරම් කියන්නේ පස්සම්බයං චිත්ත සංකාරම් අසසිස්සාමි පසසිස්සාමි කියන්නේ
එතකොට මේ පස්ස කියන්නේ ස්පර්ශයනේ. ඒක වචනේම අර්ථයෙන්ම තියෙනවා. චිත්ත කියන්නේ සිත. එතකොට ස්පර්ශය සිත පැත්ත බව තමයි එතකොට ස්කන්ධ ටික සකස් වෙන්නේ. ඒ කියන්නේ දැනීම් හැඳිනීම් තියෙන්නේ. එතකොට සිහිනුවන එන්නේ ආස්වාද ප්‍රසවාස සිවුම් වෙවි යනවා. එතකොට ආස්වාද ප්‍රසවාස කියන්නේ ඒ එනේන අරමුණ ආස්වාද ප්‍රසවාස. ඒක සිවුම් වෙවි යනවා. හැබැයි ඒක බාහිර අන්තෙනුත් මිදිලා. එතකොට පස්සම්බයං කාය සංකාරං මිදිලා පස්සම්බයං චිත්ත සංකාරං පැත්තට එනවා. එතකොට තමන්ටම දැනෙනවා සිත කියලා. එතකොට තමයි චිත්ත පරිසංවේදී අසසිසාපස්සසිසාමි කියන තැනට එනවා. එතකොට එතන අර සුඛය කියන තැන තවත් ඒක ඇත්තටම මේ ගොරෝසු පැත්තෙන් ඝන ස්වභාවයක් නැති නිකම් පාවෙන අර නිකන් මේක නිකන් අර දැන් සුකුම සත්‍ය සංඥාව කියන්නේ මේක තවත් අධිරක් ඔබට හම්බ වෙනවා සිත පැත්තේ. දැන් රූපේ පැත්තෙන් මිදෙනකොට එතනක් තිබුණා මේ සිතුවිලි ඒවෙන් මිදුණු අර සුඛේ දැනුණා ප්‍රීති පටිසංවේදී සුඛ පටිසංවේදී දැනුණා. ඒක රූපේ පැත්තේ. හැබැයි දැන් නාමයේ පැත්තෙනුත් දැනෙනවා. ඒකට අභිප්‍රමෝදං චිත්තං කියලා කිව්වේ අතන්ට වැඩිය මේක තවත් දියුණුවයි. ඒ කියන්නේ අභිප්‍රමෝදං චිත්තං අසසිසාම සික්කති අභිප්‍රමෝදං චිත්තං පස්සේම සික්කති කියන්නේ ආස්වාස් ප්‍රසවාසයේ එතකොට කලින්ටත් වැඩිය මේ සුකුම වෙවි යනවා. ඒත් එකම දැනීම අර බාහිරත් එක කම්පණය වීම අඩු වෙවි යනවා. කිසිම අර මෙතන පාවෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක අභිප්‍රමෝදං චිත්තං එතන සම්මෝදයන් චිත්තං කියලා පෙන්නන්නේ. අර පීතිපටි සංවේදී සුඛපටි සංවේදී බව සිතයි කයයි. සිතත් නිවෙනවා කයත් නිවෙනවා. ඒ කියන්නේ දැන් එන අරමුණත් නිවි නිවි යනවා. කය ස්වභාවයකුත් මෙතන තියෙනවා. නිවි නිවි යනවා. ඒක Tamanටම ඒ ආස්වාස ප්‍රසආසයටම ප්‍රකටව හැබැයි මේ තුල ඔබට ඒකටම අනුගතව මේ දැන් පරයන්කයෙන් මේක මේ ආනාපාන සති භාවනාව පරයන්කේ ඒකටම තමන් යොමු වෙලා කැප වෙලා ඒත් එක්කම මේ දියුණුව දකිනවා නම් ඒක අපිට දකින්න ලැබෙනවා. අපිට මේ මුල් අවස්ථාවේදී මේවා ධර්ම මාර්ගයේ කටයුතු කරනකොට ඉතාම වැදගත් වුණා මේ දැකීම අපි මේවට ගොඩාක් අපි යොමු වෙලා හිටියා. මේ රූප පරිණාම රූප පරිච්ඡේදයේ මෙතන පස්සේ කාලෙකදී තමයි අපි දැක්කේ ඒ ධර්ම කාරණා. මෙතන නාම රූප පරිච්ඡේදයක් තියෙනවා රූපේ නාමයේ වෙන් කරලා දකින්න කියන්නේ. එතනදී අපිට අර මුල් අවස්ථාවේ නොදැන කරත් පස්සේ අපි ධර්මයේ දැනගත්තට පස්සේ අපිට ඒ නැවතත් අපි ඒක පුහුණු වෙන ගත්තාම තේරුණා මේ තමයි රූපේ අන්තය. මේ තමයි නාමයේ අන්තය. මේකත් මිදි යන අවස්ථාවයි මේ. ඒතර අපි දැක්ක ධර්මයේ තුල. ඒතර ඒක අපි දන්න එක නිසා මේ අභිප්‍රමෝදං චිත්තං අසසිස්සාම සික්කති අභිප්‍රමෝදං චිත්තං පස්සසිස්සාම සික්කති සමෝදයං චිත්තං අසසිස්සාම සික්කති සමෝදයං චිත්තං පස්සසිස්සාම සික්කති කියන එක. දෙවෙනි අධියර රූපයන්තෙන් මිදින නාමයන්තෙනුත් සුකුම් වෙවි ඒ සාන්ත සුවයක් මෙතනටපත් වෙවි යන්නේ. එතන දියුණුම අවස්ථාවක් කියන්න පුළුවන්. මේ අපි ආනාපාන සතිය පෙන්වන්නේ ඒකට අපිට මේක ගොඩාක් තියෙනවා අපිට පැහැදිලි කරන්න ආනාපාන විතරක් නෙමෙයි. මේක කමටහනක් තමයි මෙහෙම කියන්නේ. නමුත් ඔබ එතනට අන්තවාදී වෙන්න එපා. අන්තයට යන්න එපා. මේක ඔබට අපි කියන්නම් එහෙම කියන්න හේතුව ඉස්සලා අපි මේක පොඩ්ඩක් තව ඉවරයක් කරමු. ඒ පැහැදිලි කරපු ටික. එතකොට විමෝචන චිත්තං කියන තැනට එනවා. ඒ කියන්නේ හුස්ම නොදැනෙන තැනට එනවා. මේ හුස්ම ඝන අවස්ථාවේ ගොරෝසු අවස්ථාවේ සිට නොදැනෙන තැනට යන්නේ. ඒ හුස්ම ඒ කියන්නේ ආස්වාස ප්‍රසවාසයේ සිද්ධ වෙනවා. අපි සුකුම වේවි නොදැනෙන ස්වභාවයකටම යනවා. හුස්ම වැටෙනවද නැද්ද කියලා නොදැනෙන ස්වභාවයකට එනවා. එතන නාමයේ රූපයේ වෙන් කළ දකින්න එක තමයි ධර්මයේ තුල වැදගත්ම දේ. ඒ කියන්නේ මේ බාහිරාන්තෙත් මිදිලා මේ චිත්ත ස්වභාවය දකින්න දැන් ආස්වාස ප්‍රාසාසය කියලා කිව්වට ආස්වාස ප්‍රාසාස කතාවක් නෙමෙයි. මේ සිතුවිලි කතාව දකින්න ඕනේ. මේ සිතුවිලි ආස්වාස ප්‍රාසාස කියන්නේ සිතුවිලි.
ඒ සිතුවිලි වලින් තමයි ඒ බාහිර ඇත්තක් නෙමෙයිනේ කොහොමත්. ඒතොර සිතුවිලි අපි දැන් සිත කියලා ගත්තත් ඒ තරත් ඇත්තක් නෙමෙයි. මේ දැනීමනේ අරමුණනේ සිත කියන්නේ. දැන් අරමුණනේ මිදි මිදි යන්නේ. ඒතොර මේ අරමුණෙන් මිදි මිදි යනවා කියන්නේ ඒතොර යාට ඒ දම් සාමාන්‍යයෙන් මේකේ ධර්මයේ ඔබට විදර්ශනා ඥානෙ මෙතන තියෙනවා. මේ සමත විපස්සනා යුගන්ධන් ගමන කියන්නේ විපස්සනා කියන්නේ මේ සිත දකින්න එක, විදර්ශනා කියන්නේ මේ ධර්මයේ දකින්න එක. විදසුන් නුවණ මේ දෙක දෙකක්. එකක්ම නෙමෙයි. ඉතින් මේක ඔබටම මේ ස්වභාව අඳුනා ගන්න ඕනේ. මේ සිත පේන එක ස්වභාවයක්. ඒ සිතේ සත්‍ය දකින්න එක තව ස්වභාවයක්. ඒකයි විපස්සනාවයි විදර්ශනාවයි. විදසුන් නුවණ තමයි විපස්සනාව වැදගත්. සිත ඇති වෙන නැති වෙන දකින්න එක. හැබැයි විදර්ශනාව වැදගත්. මේ වෙන්නේ මොකද්ද කියන එක දකින්න එක. කියන්නේ මේ විදසුන් නුවණ තමයි මේ ඔබව නිවන් දක්කන එක ධර්ම මාර්ගයේ ගෙනියන්නේ. ඔබගේ ධර්ම මාර්ගය සකස් කරන්නේ විදර්ශනාව. එතනින් තමයි ඔබ මේ දකින්නේ මේ දැන් බාහිර ලෝකේ අපිට ඇත්ත වෙලානේ. අපිට සැප දුක් ඉන්නේ බාහිර ලෝකෙන්නේ. අපි හිතන්නේ අපි ඒක රැවටිලානේ. අනේ රැවටීම ඔබට මිදින එකයි වැදගත්. අපිට වැදගත් වෙන්නේ මේ රාග දේශ මොහ හටගන්නේ ගින්න හටගන්නේ බාහිර ඇත්ත කරගත්ත නිසා. ඒතකොට රාග දේශ මොහ ගින්න තියෙනකන් ඔබට කුසල අකුසල පින්පව් තියෙනවා කර්මඵලයේ තියෙනවා. ඔබට මේක දැනෙනවා මේ ගින්න තුලයි මේක තියෙන්නේ කියලා. ධර්මයේ හොඳට පැහැදිලි වෙගෙනකොට හොඳට ප්‍රායෝගික පැත්තෙන් හොඳට මේව අවබෝධ වෙනකොට මේ හොඳට මේ කතාව ගැලපෙනවා. ඒතර මේකේ මේ බාහිරේම දෙයක් නැති බව දකිනකොට එතකොට ඔබට මේ ඇලෙන්න ගැටෙන්න දෙයක් නැති නිසා ඇලෙන්න දෙයක් හම්බෙන්නේ කර්මඵලෙ බිඳ වැටෙනවා. පින්පව් කරන්න ඇලෙන්න ගැටෙන දෙයක් එනවනේ පින්පව් කියලා වෙන්න. ද චේතනාම්බික්කවේ කම්මම් වදන්නේ ඒක බාහිර මේ කියන එකත් අපි හිතන එකක් තියෙනවා. මේ සේරම සිතමයි. බාහිර අපි කවදාවත් අපිට බාහිර සිතට බාහිරට යන්න බෑ. සිතට කවදාවත් බාහිර හම්බ වෙන්නෙත් නෑ. මේ සේරම අපි සිතින් සිත තුලයි ඉන්නේ එළියට යන්නේ නෑ. අපි සිත තුල ඉඳගෙන හිතන්නේ බාහිර තියෙන කියලා. අපි මේ දේවල් අල්ලනකොට ඒ තද ගතිය කියලා අපි බාහිර කියලා ඒ හිතන එකම තමයි අපේ රැවටීම. නමුත් මේ සිතක් තියෙන්නේ. තදයි කියන්නේ හිත. මේ තදයි කියන්නේ හිත. මෙන්න මේ ආනාපාන සතියේ ගොඩාක්ම දියුණු කෙනෙකුට තමයි මේ නාම රූප පේන්නේ. නැත්තම් එයාට ඒකෙන් පේන්නේ නැහැ. ඒ කමටන හැමෝටම හරියන්නේ නැත්තේ ඒකයි. ගොඩාක්ම ඒ කියන්නේ ධර්මයෙන් ගොඩාක්ම දියුණු කරපු කෙනෙකුට තමයි ආනාපාන සතියේ මේ නාම රූප පේන්නේ. නාම රූප පේන්නේ නැතුව නිවන් මාර්ගයක් නැහැ. මොකද ධර්මය කියන්නේ ඕපපාතික දෙයක් නෙමෙයි. ධර්මය කියන්නේ මේ අරමුණු. ඒතකොට දැන් මේ ඔබ අල්ලනකොට දැනෙන තද ගතිය, ඒ තද ගතිය බාහිරයි කියලා ඔබට ඔප්පු කරලා තියෙන්නේ. ඔබ දැන් දීර්ඝ කාලයක් සිත වැඩි පාරේ රැවටිලා යන සිතක් තියෙන්නේ. බාහිර ලෝකයෙන් මිදෙන එක ලේසි නෑ. ඔබ බාහිර ඇල්ලුවාම තද ගතිය දැනෙනවනේ. ඊට පස්සේ පේනකොටම පේනවා ත්‍රිමාන වෙලා පේන්නේ. මේවා තියෙනවා, මේවා ඝනයි. මේවා නැහැ කියන්නේ කොහොමද? මේ වර්ණේ තියෙනවා, මේ වර්ණ පේන්නේ. මේ ශබ්දයේ තියෙනවා, ශබ්ද ඇහෙන්නේ. તો මේවා තමන්ගේ හිතම කියන එක දැනෙන්නේ ටික ටික. මේවා ඔක්කොම තමන්ගේ හිතමයි. බාහිර නෙමෙයි. අනේ ඒකයි චේතනාම්බික්කවේ කම්මම්ම දම කියන්නේ බාහිර කියලා මේ ගත්ත නිසා තමයි මේ චේතනාව තියෙන්නේ මේ ඒකෙන් සැප දුක් වෙනවා කියලා. ඒක තමයි ආ ඊට පස්සේ ඇලෙන්නේ ගැටෙන්නේ ඒකට. ඒක ඇත්ත කරගෙන තමයි යා ද්වේෂය, ඊර්ෂ්‍යා, වෛරය සියල්ලම උපදින්නේ. චෛසික සියල්ලම චෛසික දෙපනස් චෛසිකම ඒකත් එක්ක ගැට ගැහෙනවා. ප්‍රපංච ප්‍රාමඤ්ඤන ඔක්කොම ඒකත් එක්ක උපාදාන වෙලා ඒකත් එක්ක යන්නේ. නමුත් මේ කතාව ප්‍රායෝගික පැත්තේදී ඔච්චර වචන නැහැ. ඔච්චර වචන කතා කරන්න ඕනේ නැහැ. ප්‍රායෝගික පැත්තේදී ඔබට දැන් ආනාපාන සතියේ අපි පොඩ්ඩක් තියලා අපි ආවොතින් එහෙම මේ දැන් සාමාන්‍ය කෙනෙකුට දැන් අපිට
ධර්මයේ දැනගත්තේ නැත්නම් අපිට බෑනේ නිවන් දකින්න. ඒතර ධර්මයේ දර්ශනය කියන්නේ අපි දැනගන්න ඕන. බුදුන් වහන්සේ එලි කරන දර්ශනය තමයි මේ රූපේ ඇත්ත නෙමෙයි කියන එක. ඒ කියන්නේ බාහිර අපිට මේ පේන, ඇහෙන, දැනෙන එකක්වත් සත්‍යක් නෙමෙයි. ඒකෙන් මිදෙන්න ඕනේ. ඒකයි දැන් සතර සතිපට්ඨානේ පටන් ගන්නෙම විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන කියලා. ඒතර විනීය ලෝකේ කියන්නේ බාහිර ලෝකේ මිදෙන්න ඕනේ විනීය ලෝකේ. ඒ මිදෙන විදිහට ධර්මයේ දකින්න ඕනේ. කායේ කායනුපස්සී විහරණයක් යන්න ඕනේ. මිදෙන්න ඕනේ. රූපෙන් මිදෙන්න ඕනේ. මේ ශබ්ද වර්ණ ගන්ධ කියන්නේ ඒක තමයි කායේ කායනුපස්සී කියන්නේ මේ රූපේ. කාය කියන්නේ රූපේ. රූපෙන් මිදෙන්න ඕනේ. මේ හොඳටම මේ ධර්මයේ හොඳට පිරිසිදුවට අපි මේ පැහැදිලි කරන්නේ. මේක කිසිම තනක් නැහැ වැරදි කියන්නේ. ඕන තැනක ඕන මොහතක අපි ඒක පැහැදිලි කරන්න ලෑස්ති. මේ ධර්මයේ ප්‍රායෝගික පැත්තෙන් පෙන්වන්නේ. ඒක අවබෝධයක් තුළින් කියන්න පුළුවන්. ඒ ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව ඔය පොත් බලලා කාටවත් මේක පැහැදිලි කරන්න බෑ. ඒක අපි දන්නව කොහේ හරි ඉර වෙනවා කියලා. ප්‍රත්‍යක්ෂ වෙන්නම ඕනි මේ ධර්මයේ. ඒත කම්ම ධර්මයේ කිය අතර දේශනා කරන්න යන්න ගියොත් කොහෙන් හරි එයාම දන්නේ නැතුව එයා වැරද්දක් කියනවා. එයා හිර වෙච්ච තැන එයා අනිත්‍යවත් හිර වෙනවා. එයාට යන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ වෙනකම්ම ඉවසීමෙන් ඉන්න ඕනේ. ධර්මතාව කියනකොට ඒක එයා අවංක වෙන්න ඕනේ. එයා කියන්න ඕනේ මං මෙතනට වෙනකම් මට ප්‍රත්‍යක්ෂයි. මෙතන මගේ අවබෝධය මෙහෙමයි. අපිටත් එහෙම තමයි අපි මේ කතා කරන්නේ. අපිට දන්නවා මේ බාහිරත්ත කරගත්ත එක මෙදෙන්න ඕනේ කියලා. අපි දන්නවා මේ බාහිරට මේ සිතට යන්න බෑ කියලා. අපි දන්නවා මේ බාහිර නෙමෙයි මේ සිතමයි කියලා. අපි දන්නවා සිතේ තමයි එතකොට මේ සේරම ගින්දර තියෙන්නේ කියලා රාගදේශම. එතකොට අපි දන්නවා මේ බාහිර අන්තයෙන් මිදෙන්න ඕනේ. අපි දන්නවා නාමයේ අන්තයෙන් මිදෙන්න ඕනේ. මේ සිත ඇත්තක් නෙමෙයි. මොකද මේ සම්මුතිය අපිට මේ සිත කිව්වට පොත් මේ සඳහන් කරේ එහෙම දේවල් නැහැ. ඒක සම්මුතිය හදාගත්ත එකක්. එහෙම දේවල් බාහිර කොහෙවත් නැහැ. සිතෙත් එහෙම දේවල් සිතේ පොත් කියලා දෙයක් නැහැනේ. සිතේ මේස නැහැනේ. ඒක සිතුවිලි වල ඝන දේවල් නැහැ. භෞතික දේවල් නැහැ. එතකොට මේ අපි මායාවක ඉන්නේ. සිතුවිලි චිත්ත ලෝකෙක ඉන්නේ. ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න තමයි මේ සිහිනුවන පවත්වලා අරමුණ එනේන අරමුණ දකින්න ඕනේ කියන්නේ. චේතන ප්‍රායෝගික පැත්තේදී ඔබට මේක දැන් දීර්ඝ කාලයක් මේ ලෝකේ ඇත්ත වෙලා තියෙන එක නැති වෙන්නේ එකපාරට. ඒක ඔබට ප්‍රත්‍යක්ෂතාවයට එන්නේ බාහිර ලෝකෙන් ඔබ මිදි යන්නේ ඔබටම නොදැනි ඔබ මේ ප්‍රතිපදාව තුළ හිටියොත්. ඒ කියන්නේ සිතට එන හැම අරමුණක්ම දකින්න ඕනේ. අරමුණ මුල් අවස්ථාවේදී මේක තියෙනවා. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී එතනට යන්නේ නැතුව ඊගාව අධිරට යන්න බෑ. දැන් කෙනෙක් කියනවා අපිටත් ඇහෙනවා මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙලා නැති අය තමයි එහෙම කියන්නේ. ඒ කියන්නේ ඈමෙන් අනිත් කෙනා අහන් ඉන්න කෙනාට ධර්මයේ ප්‍රායෝගිකව නිවන් දකින්න ඕනනේ. ඒකට ඒ ආධ්‍යාත්මිකව එතන දියුණුවයි කියන්නේ මේ සිත මිදෙන එකනේ. ආධ්‍යාත්මික දියුණුවයි කියන්නේ සිත බාහිර ලෝකෙන් සිතේ නාම ලෝකෙනොත් මිදෙන එක. ඒකට එයා කම්පනයක් වෙන්නේ ඒ සත්‍ය අවබෝධ වුණු කෙනා ඊට පස්සේ මේ සත්‍ය අවබෝධ වෙනවා. මේ දෙකෙන්ම මිදලා එයා ප්‍රත්‍යක්ෂතාවයට ටික ටිකපත් වෙනවා. හැබැයි මේ ප්‍රත්‍යක්ෂතාවයටපත් වුණාට පස්සේ ඒත් එයා සාමාන්‍ය විදියට කටයුතු කරන අවබෝධය තුලින්. එයා ඊට පස්සේ අවබෝධයි. එයා දන්නවා එහෙම ලෝකයක් නැහැ කියලා. බාහිරයම ලෝකෙකුත් නැහැ කියලා. එහෙම මේ සිතෙත් එහෙම දෙයක් නැහැ කියලා. ඒකත් දැනගෙන එයා අනිත්‍යයත් එක්ක සාමාන්‍ය විදියට වැඩ කරනවා. ඒ අරය අඬනව වැළපෙනවනේ. මෙයාට කම්පනයක් නැහැ. මෙයා අවබෝධයි. ඒක තමයි ටිකෙන් ටික වෙන්නේ. ටිකෙන් ටික වෙන්නේ ඔබ අවබෝධයටපත් වෙනවා. ඔබ අවබෝධයටපත් වෙලා අනිත්‍ය අවබෝධයටපත් වෙලා නැති තැන්වල ඔබ අවබෝධය තුළින් ඔබ දුකෙන් මිදිලා. ඒගොල්ලෝ දුකේ ඉන්නවා. ඔබටම දැනෙයි ඒ දිනුව. අනිත්‍ය කම්පණය වෙනවා, දුක් වෙනවා, වැළපෙනවා, අඬනවා. ඔබ නෑ එහෙම කිසිම සද්දයක්. ඔබ හරි නිහඬයි. ඔබ හරි සාන්තයි. ඔබ මහා සුවයක ඉන්නවා. ඒක තමයි දිනුව.
දැන් කොරෝනා වෛරස් එකට ගොඩාක් අය මැරෙනවා ඒ